දුටුවේ සම්බුදු සසුනට දායාද කිරීමේ මහා පුණ්‍ය මෞලි මංගල්‍ය දැහැන් වඩන්නට බවුන් පැලැස්ස නෙත් FM සිත්නෙත් අසපුව ධර්මදර්ශනය සඳහා මේ සජීවී සම්බන්ධතාවය ගම්පහ උඩුගම්පල හෙන්ඩිමහර බවුන් පැලැස්ස පින්බිමේ සිටින වරුණ එදිරිසිංහ ඔබට අපි බොහොම ගෞරවයෙන් සමගතාවය ලබා ගන්නේ FM 95.94.8 ලංකාවේ සෑම දෙසකම සිටින සිත්නෙත් අසපුව ශ්‍රාවකයන්ට වගේම ගම්පහ බවුන් පැලැස්ස භූමියට ඒක රාශී වෙලා සිටින මේ උතුම් වූ බුදුගුණ හඳුනාගෙන සම්බුදුරජාණන් වහන්සේ වඳින්න ආපු අපේ ශ්‍රාවක පින්නතුන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් වූ ධර්ම දේශනාවක් ජීවිතයට ලං කරන්නටයි අප ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට සමගාමී ලෙසින් අද ගම්පහ බවුන් පැලැස්ස භූමියේ සිට මෙලෙස සූදානම් වෙන්නේ. ඒ සඳහා ගෞරව නමස්කාර පූර්වකව අපි ආරාධනා කළා පදවි ශ්‍රීපුර ලස්සනකම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට උන්වහන්සේ නෙත් FM රේඩියෝවේ සිත්නෙත් අසපුවේ දේශකයාණන් වහන්සේ නම ලෙස ධර්මයේ දේශනා කරමින් පළමු වරටයි අපත් සමග බාහිර වැඩසටහනකට සජීවී ලෙසින් මෙලෙස සම්බන්ධ වෙන්නේ. බොහොම සතුට ගෙන දෙන අවස්ථාවක් තරුණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ලෙස තමන් වහන්සේගේ ජීවිතය තුළ ධර්මයට යොමු වූ උන්වහන්සේගේ ඒ ධර්මඥානය ශ්‍රාවක ප්‍රජාව හමුවේ බෙදා දෙන්නට මේ උතුම් අවස්ථාව වෙනුවෙන් වැඩම අවදාළ උන්වහන්සේව අපි හැමදෙනාම සාදුනාදයක් පවත්වමින් සිත්නෙත් අසපුවට පිළිගන්නවා. පිළිතුරේ අද ඉරිදා සිත්නෙත් අසපුව සිදු කරන්නේ ගම්පහ බවුන් පැලැස්ස භූමියේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය කේන්ද්‍ර කරගෙන එවැගේම හිත වඩන යෝගීන්ට පහසුව සකසන පුණ්‍ය භූමියක් ලෙස ගම්පහ බවුන් පැලැස්ස ඉදිකලාට පසු ඒ ශාසනයට පූජා කිරීමේ පින්කම් මාලාවේ අවසාන දිනය අද නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශාක්‍යසිංහ සුගන්ධ කුටියෙන් සම්බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අදට දින 5ක් ගෙවෙනවා. ඒ දින 5 තුළ මේ භූමියට කොතරම් පිරිසක් පා තැබුවාද බුදුරජාණන් වහන්සේ සරණ ගිය. උන්වහන්සේගේ මග නික්ලේශී භාවයට පත් වූ උත්තරීතර මහරහතන් වහන්සේලා සරණ ගිය. ඒ සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සරණ ගිය. ඒ හැම දෙනා වෙනුවෙන්ම අද ඉරිදා සිත්නෙත් අසපුව බවුන් පැලැස්ස භූමියේ සිට ආරම්භ කරන මොහොතේ අපේ හාමුදුරන් වහන්සේට දෙහැත් පිළිගන්වන්නට බොහොම ගෞරවයෙන් අද සිත්නෙත් අසපුවේ දායකත්වයේ දරන මල්වාන වල්ගම පන්සල පාර පිහිටි MF ලංකා ආයතනයේ සේවිකාවන් පිරිසක් තමයි අද දායකත්වයේ දරන්නේ. අපි බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට දෙහැත් පිළිගන්වලා බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නේ උන්වහන්සේ හැමදාම සිතේ ආධ්‍යාත්මික සැනසීම මුදුන් පමුණවාලන්නට කරන උත්තරීතර ශ්‍රී මුඛ දේශනාව ශ්‍රවණය කරමින් අධ්‍යයනය කරමින් ලබාගත් ධර්ම දැනුම සමාජයේ ඔබ අපගේ ඒ සසර ගමනේ නිම දකින්නට අපේ හිත මෙහෙවා අනුශාසනාව තුළින් ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට ඒ සඳහා දහම් හඬ අවදි කරන්නට පූජනීය වන්දනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ගෞරව සිතින් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්බර බවුන් පැලස්ස භූමියේ වැඩ සිටින අති ගෞරවනීය අපේ අවසරයි නෙල්ලිගල ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ බවුන් පැලස්සේ ගරු නිර්මාතෘ කල්යාණ මිත්‍ර අවසරයි පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී පින්බර සිල් මෑණියන් වහන්සේලා ප්‍රමුඛ කොට ඇති ලංකාවාසී ලෝකවාසී සදැහැති බෞද්ධ පින්වත්නි අද දවසේ ඉරිදා සන්ධ්‍යාව බොහෝම ගැඹුරු ධර්ම කාරණාවන් සමග ගෙවන ලක්වැසි ලෝවැසි බොහෝ ජනයාගේ හිතසුව පිණිස ශාසනයට දායාද වන තවත් දෙව්රම් බෙහෙරක් වැනි බවුන් පැලස්ස සමාජයට ස්වාමින් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට දායාද වන දවසේ පින්කමේ අවසන් වන දින මේ ස්ථානයට පැමිණ බොහෝ පින්වතුන් ආමන්ත්‍රණය කරන්න ලැබීමත් බොහෝ පින්වතුන්ට භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්ම ලාභය සද්ධර්ම පණිවිඩය බෙදා දෙන්නට ලැබීමත් අපත්ලත් බොහෝම භාග්‍යවන්ත අවස්ථාවක්. අද දවසේ මේ භාග්‍යවන්ත අවස්ථාවේ බොහෝ දිනෙකට ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. මල්වාන වල්ගම පන්සල පාරේ පිහිටි MF ලංකා ආයතනයේ සේවිකාවන් පිරිසක් ලෙස ධර්මදේශනාව අවසානයේදී අරමුණු මුදුන්පත් කරමින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන ධර්මදේශනාව සඳහා යොමු වෙනවා. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ හැම කාලෙකම පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙන කාලෙක විතරක් මේ සංසාරයේ අතරමං වෙලා ඉන්න සත්වයන්ට ලැබෙන මහා පිළිසරණක් තියෙනවා. ඒ පිළිසරණ දරුවෝ නැති අම්මලට දරුවෝ දෙන එකක් නෙමෙයි. ගෙවල් නැති අයට ප්‍රාර්ථනා කරලා ගෙවල් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. වාහනයක් ගෙනාවහම බාරයක් වෙන්න පඳුරක් ගැට ගන්න එකක් නෙමෙයි. උදේට හවසට පූජාවන් තියලා ඒ පූජාවන් වලින් ලබන්න පුළුවන් සංසාරගාමී සුවපත් භාවයක් ලබා ගැනීම පිණිස නෙමෙයි. ඒවා පින්වත්නි බුද්ධ ශාසනයකින් ලැබෙන අතුරු ප්‍රතිඵල. ඒවා නිකන් අර කොළඹ යනකොට අනුරාධපුරේ ඉඳන් කොළඹ යනකොට කුරුණෑගල පොල්ගහවෙල හවුවෙන්නේ නොමිලේ. ඒවට මහන්සි වෙන්න ඕනේ අපි. ඒ වගේ නිර්වාණය කරා යන පුද්ගලයෙක්ට ලැබෙන අතුරු ලාභ තමයි සසු සියලුම දේවල්. ඒකෙන් පින්කම් කරන්න එපා කියලා එහෙම අර්ථ ගන්නවන්නේ නැහැ. පින්කම් කළ යුතුමයි. හැබැයි බුද්ධ ශාසනයකින් ලැබෙන පරම පරමාර්ථය එය නොවන බව අපි තේරුම් ගත්තේ නැත්නම් බොහොම අමාරුවෙන් හරි මේ කාරණාව ඔළුවට දාගත්තේ නැත්නම් හොඳට මතක තියාගන්න. භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා ගංගානම් නදී වැලිකට පෙන්නලා මහණෙනි මෙන්න මේ ගඟේ වැලිකට ප්‍රමාණයට අතීතයේ බුදවරු මේ ලෝකෙට පහළ වුණා. තවත් ඉස්සරහටත් මේ වගේම බුදවරු ප්‍රමාණයක් ලෝකෙ පහළ වෙනවා. පින්වත්නි නිකන් හිතලා බලන්න ඔය ගංගානම් ගඟේ වැලිකට ගානට බුදවරු පහළ වෙනකොටත් අපි සසරේ.
අද 2020යි විවහාර වර්ෂයෙන් කීවෙනි බුදුරජාණන් වහන්සේද ලෝකයට පහළ වෙලා ඉන්නේ? තාමත් ඔබ සසරේ කියන්නේ ඔබ පින්වත්නි මේ ශාසනයේ දිනපු කෙනෙක් එහෙම නෙමෙයි. පරාජිත කෙනෙක්. හැබැයි ඔබට ලැබිලා තියෙන හොඳ අවස්ථාවක්. මොකක්ද? බුද්ධ ශාසනයක් එක්ක ධර්මාවබෝධය කරන්න පුළුවන් මනසක්. පුංචි පහේ තැනක නෙමෙයි. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මහා සෑය පිහිටලා තියෙන භූමියේ ලලාට ධාතුන් වහන්සේ, දකුණු අකු ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ඌර්ණ රෝම ධාතුන් වහන්සේ විතරක් නෙමෙයි බොහෝ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ධාතු මන්දිරයක් වගේ වෙච්ච ලංකා භූමිතලයේ අම්මගේ බඩේ ඉඳන්ම බෞද්ධ වෙලා උපදින්න තරම් ඔබ වාසනාවන්තයි. හැබැයි මේ ලැබිච්ච අවස්ථාවෙන් වුණත් අද කාලේ පින්වතුන් ප්‍රයෝජන ගන්නවද කියන එක පිළිබඳව නම් අපි ඔක්කොමත් එක්ක එකතු වෙලා වෙනම කතිකාවතක් කරන්න ඕනේ. මිනිස්සුන්ට තියෙන්නේ හරි ලොකු රේස් එකක්. හැම තැනකම ඉස්කෝලේකට ගියත් ලොකුම ඉස්කෝලේ තමයි හොයන්නේ. පන්තියකට ගියත් හොඳම පන්තියක් තමයි හොයාගන්න හදන්නේ. බණ අහන එකත් ඔය රැල්ලටම ගිහිල්ලා තියෙනවා. වැඩිපුර නාලිකාවල් වල බණ කියන, වැඩිපුර රූපවාහිනිය පේන්න ඉන්න, හැමෝම කතා බහ කරන චරිත පස්සෙන් වැටෙනවා මිසක් එවැනි පුද්ගල සරණක් පතනවා මිසක් නිර්වාණය ඉලක්ක කරගෙන බවුන් වඩන නාම රූප ධර්මතා තේරුම් ගන්න උත්සාහ කරන පින්වතුන් නම් නෑ කිව්වත් මගේ ස්වාමීන් වහන්සේලා මාත් එක්ක තරහ වෙන එකක් නෑ. පින්වත්නි, මේ ලංකාවේ අපි පය නොතබන භූමියක් නෑ. පය නොතබන පන්සලක් නෑ. හැම පන්සලකම හැම පළාතකම විවිධාකාර දායකයන්ට බණ කියලා තියෙනවා. හැබැයි බණ අහන පිරිසක් පමණක් ඇත. නිවන් දකින්නට උත්සාහ කරන පිරිසක් නම් නැත. එනිසාම අද දවසේ ධර්මදේශනාවට මාතෘකා කළේ දීඝනිකායේ තියෙන කේවට්ට සූත්‍රයේ තියෙන බොහොම ලස්සන සූත්‍ර පාඨයක්. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත පටවීච ආපෝච තේජෝ වායෝන ගහදති. පින්වත්නි, මේ ගාථාවෙන් විස්තර කරේ නිවන ගැන. නිවන ගැන විස්තර කරපු ගැඹුරු ධර්ම කාරණාවක් මේ ගාථා පාඨයේ තියෙනවා. හැමදාමත් ගැඹුරු කරුණු ටිකක් විස්තර කරද්දී මතක් කරනවා වගේ මේ බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙද්දී අපේ හිත ඇකිලෙනවා. ඒ කියන්නේ අපි කැමති ගොසිප් එකක් අහලා අනුන්ගේ ඕපදෝපයක් බලලා ඊරෑ නාට්‍යයේ කෑල්ලක් කියනවා නම් හරි කැමති. කෝටියක් විතර බනහන්න එනවා. හැබැයි අභිධර්මයේ මූලික කරගෙන භාවනා වැඩසටහනක් කරනකොට හරි ඒ භාවනාවල් වල යොදවනකොට යන්තම් 10ක් 20ක් තමයි හොයාගන්න ලැබෙන්නේ. අදත් බවුන් පැලස්සට එනකොට ඇත්තටම මට සතුටක් ඇති වුණා. බොහෝ පිරිසක් බවුන් පැලස්සේ පය තියලා ඉන්නවා. ඔබට මේ ගෞරවනීය ආරාධනාව කරන්නේ මේක තවත් රැල්ලකට අහු කරන භූමියක් නම් කරන්න එපා. මේ ලංකා දීපයේ සුජාත පුතුන්ට පහළ වෙන අනර්ගතම භූමියක් බවට මේ භූමිය නොබෝ දිනකින්මපත් වෙයි. පින්වත්නි, මෙවැනි තැන්වලට ඇවිල්ලා අපි ගෞතම ස්වාමීන් වහන්සේගේ භාවනාවට ගියා කියනවට වඩා මොකද උන්වහන්සේලා මේව හැදුවේ ඒ නම හදාගන්න නෙමෙයි. මම මේ කියන එක තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේලාට අමුතුවෙන් මේ රටේ හදාගන්න නමක් නැහැ. පුංචි දරුවෙක්ගෙන් ඇහුවත් කියයි. මේ ස්ථානයට වෙලා විවිධ කුඩු වර්ග තමන්ගේ නාසයට ගිහිල්ලා පහුගිය දවසකත් අසනීප වෙලා පවා මේ පින්කම් සහ සංවිධානය කරන්නේ ඔබෙන් යමක් බලා ගන්න නෙමෙයි. ඔබෙන් යමක් ගන්න නෙමෙයි. පින්වත්නි, කරුණා කරලා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ ධර්මතා තේරුම් අරගෙන පරමාර්ථ ධර්ම ඇහෙනකොට ඇකිලෙන හිත් කෙලින් කරගෙන වචනයක් පාසා නුවණින් මනසිකාර්ය කරගෙන අපටත් මේ ධර්ම දේශනාවන් තුලදීම මාර්ගඵලයන් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් බණ ටික ඇහුවොත් ධර්ම දේශනාව ඉවර වෙනකොට බොහෝ කාරණා ඔළුවට වට ගන්න පුළුවන්. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ නිවන ගැන දේශනා කරනවා. අපේ ගිහි පින්වතුන්ලට මේ නිවන ගැන අහුවෙන්නේ හරි අඩුවෙන්. පින්වතුන්ලා හිතන් ඉන්නේ මේ නිවන කියලා කියන්නේ කොහේ හරි තියෙන එකක් කියලා. තව ටික කාලෙකින් මොන බස් එකේද නිවන් යන්න පුළුවන් කියලා අහන්න බැරි කමකුත් නැහැ.
පින්වත්නි මතක තියාගන්න නිවන තියෙන්නේ ගම්පහ නෙමෙයි. නිවන තියෙන්නේ ත්‍රිකුණාමලයේ නෙමෙයි. නිවන තියෙන්නේ කොළඹ නෙමෙයි. නිවන තියෙන්නේ මාතර නෙමෙයි. නිවන තියෙන්නේ පිටරටක නෙමෙයි. නිවන කියලා එකක් කොයිද තියෙන්නේ? මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. නිවනක් තියනවද? තියනවා කියයි. කොයිද තියෙන්නේ? තියෙන තැනක් නෑ කියයි. නිවනක් තියනවා කියන්න පුළුවන්ද? නිකන් හිතන්න. නිවනක් තියනවා කියලා කියන්න පුළුවන්ද? කොහෙද තියෙන්නේ කියලා මං අහනවා. නිවනක් තියනවද? නිකන් හිතලා බලන්න. නිවනක් නැද්ද? පින්වත්නි මේ දේවල් හොඳට තේරුම් ගන්න. වචන වලට එහා ගිය එකක්. මොකක්ද? වචන වලට එහා ගිය නිවනක්. වචන වලින් පෙන්වන්න බැරි නිවනක්. හැබැයි සත්‍ය වශයෙන්ම අත්ති භික්කවේ තදායතන නිවන කියලා තැනක් තියෙන බව භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා. අපේ පින්වතුන්ලාට මම එක කාරණාවක් සිහිපත් කරන්නම්. දැන් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවනේ අත්ත කිලමතාණු යෝගයත් කාමසුකල්ලිකාණ යෝගයත් හැරලා කොතන්ට වැටෙන්න කිව්වද? මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්න කිව්වා. දැන් ඔය පින්වතුන්ලා හිතන්නේ අත්ත කිලමතාණු යෝගිය වම් පැත්තේ, කාමසුකල්ලිකාණ යෝගිය දකුණු පැත්තේ, මම මැද කියලා නම් ඔබට හිතෙන්නේ මොකද මේද බලන්න. අත්ත කිලමතාණු යෝගිය එක පැත්තක්, කාමසුකල්ලිකාණ යෝගිය එක පැත්තක්. අපි ඉන්න ඕනේ කොහෙද? පින්වත්නි මතක තියාගන්න මේ කියන්නේ අත්ත කිලමතාණු යෝගියත් කාමසුකල්ලිකාණ යෝගියත් මැද තියෙන එකක් ගැන නෙමෙයි. මේ දෙකම ඉක්මවපු තැනක් ගැන. ඔබට තේරෙනවද? මේ අන්ත දෙක මැද නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. මේ අන්ත දෙක ඉක්මවපු තැනකයි. ඔබට තේරෙනවා මෙහෙම කිව්වොත් beyond the world නෙමෙයි above the world. මැද නෙමෙයි ඉක්මවපු තැන. තේරෙනව නේද මම මේ කියන එක? ඒ වගේ නිවන කියන්නේ පින්වත්නි සංකත ධාතුවක්. අසංකත ධාතුවක්. ඒ කියන්නේ දැන් පින්වතුන් හොඳට තේරුම් ගන්න නිවන කියන්නේ පින්වත්නි තැනක් නෙමෙයි. ඔබට නිවන් දකින්න ඕනි නම් කොහෙවත් යන්න එපා. ඔය ඉන්න තැන්වලම ඔහොම්මම නවතින්න. ඔබ දුවනවා දිවීමෙන් ඔබට සකස් වෙන්නේ භවයක්. පින්වත්නි යම් දාක ඔබ ඔය දිවිල්ල නැවැත්තුවොත් ඒ නවත්තපු තැනයි ඔබට මොකද්ද ලැබෙන්නේ? නිවන ලැබෙන්නේ. නාම රූපවල සැරිසැරීම සංසරණයට කියනවා සංසාරය කියලා. එතකොට නිවන කියන්නේ මොකක්ද? නාම රූපවල නැවැත්මයි නිවන කියලා කියන්නේ. විඥානං දත යුතුයි. මොකෙන්ද දත යුත්තේ? මනසින් දත යුතුයි. හැබැයි අනිදස්සනං නිදසුනක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. විඥානං කිව්වේ දත යුත්තක්. හැබැයි අනිදස්සනං පෙන්වන්න නිදර්ශනයක් නැහැ. නිවන මේ වගේ කියන්න පුළුවන්ද? බෑ. අනන්තං හැම තැනම පැතිරිලා තියෙන එකක්. අර මේ තැන් වල නෙමෙයි තියෙන්නේ. නිවන කියන්නේ ලෝකයේ තියෙන පරමාර්ථයක්. සබ්බතෝ පබං බොහෝ තොටුපළවල් වලින් බහින්න පුළුවන් එකක්. හැබැයි මතක තියාගන්න එත්ත පටවීච ආපෝච තේජෝ වායෝ නගහදති. නිවනේ මොනව නැද්ද? පටවි ධාතුව නැත. ආපෝ ධාතුව නැත. තේජෝ ධාතුව නැත. වායෝ ධාතුව නැත. පටවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු නැති තැන නිවනයි. එත්ත දීගංච රස්සංච නිවනේ දිග කෙටි භාවයක් නැහැ. අනුම් තූලං සුභාසුභං මහත් වූ කෙටි භාවයක් නැහැ. සුභාසුභං ප්‍රිය අප්‍රිය දේවල් නිවනේ නැත. තේරුම් ගන්න. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාම රූප දෙකෙහි නැති කිරීමයි මොකක්ද නිවන කියලා කියන්නේ. විඥානස්ස නිරෝධේන සිතේ නිරුද්ධ භාවයෙන් තමයි මොකටදපත් වෙන්නේ? නිවනටපත් වෙන්නේ. ඔබට තේරෙනවද මම මේ කියන එක? අඟුලිමාලට භාග්‍යතුන් වහන්සේ කිව්වා යන ගමන් අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. ඔබත් නවතින්න. ඒ නවතින්න කිව්වේ දුවන ගමනින් නවතින්න නෙමෙයි.
අංගුලිමාල කල්පනා කරා මේ මහා පුරුෂයා යන ගමන් නවතින්න කිව්වනම් මේ කිව්වේ මේ ගමනින් නවතින්න කියලා නෙමෙයි. සංසාරේ සැරිසැරීම මේ නාම රූප ධර්මතාවල නැවත නැවත ඉපදීම නවත්තන්න. ඒක තමයි භාගතුන් වහන්සේ සිහිපත් කළේ. ඔබට තේරෙනවද පින්වත්නි? මේක අන්ත දෙක නෙමෙයි. අන්ත දෙකේ මැදක් නෙමෙයි. අන්ත දෙක ඉක්මවපු තැනකයි නිවන තියෙන්නේ. දැන් එහෙම කිව්වහම හිතනවා ඇති පින්වත්නි නිවනේ සත්වයක් පුද්ගලයෙක් නේ. හරිද? ඔබේ ඔය තියෙන රූපය යම් තැනක නිරුද්ධ වුණා නම් නැවත නූපදින ආකාරයට ඒකට කියනවා මොකක් කියලාද? නිවන කියලා. ඔබ නිවන් දැක්කහම ඔබට මොනවද ලැබෙන්නේ? හොඳ ගෙයක් දොරක්. යාන වාහන. ඉතින් අපේ පින්වතුන්ලා නිවන් යන්න කියලා හිතන් ඉන්නේ හොඳ බිල්ඩින් එකක් ලැබෙයි කියලා. මතක තියාගන්න මේ නාම රූප වලට පැවැත්මක් නැති තැනටයි මොකක් කියන්නේද? නිවන කියන්නේ. එතකොට නිවන කියලා තැනක් මේ ලෝකේ නෑ. අමාරුයිද මම මේ කියන එක? නිවන කියලා තැනක් මේ ලෝකේ නෑ. නාම රූපවල නැවැත්මක් යම් තැනට තියෙනවද? නාම රූපවල නැවැත්මට කියන නම තමයි නිවන කියන්නේ. පින්වත්නි මේක හරිය අමාරුයි තේරුම් ගන්න. මේක තේරුම් ගන්නකම් ඔබට නිවන් යන්න බෑ. ඇයි? ඔබ පින්වතුන්ලා හිතන් ඉන්නෙම සසර යන්නේ අපි කියලා. නිවන් දකින්නේ කවුද? සත්වයෙක් නිවන් දකින්නේ නැත. ඇයි? නිවන් දකින්නට සත්වයෙක් මේ ලෝකේ නැත. නිවනක් ඇත, නිවෙන්නෙක් නැත. තේරුණාද මං කියන එක? නිවීමක් ඇත, නිවෙන සත්වයෙක් නැත. නාම රූපවල නැවැත්මටම නිවනවා කියනවා මිසක්. පින්වත්නි වච්ච ඇවිල්ලා අහනවා භාගතුන් වහන්සේගෙන්, ස්වාමීනි රහතන් වහන්සේට ආපහු ඉපදීමක් තියනවද? භාගතුන් වහන්සේ කියනවා එහෙම අහන්න එපා. ඉපදීමක් නැද්ද? එහෙම අහන්නත් එපා. මේක කිව්වට පස්සේ වච්ච කියනවා මට ඔබ වහන්සේ ගැන යම් පැහැදීමක් තිබ්බනම් ඔබ වහන්සේ ඔය කියපු උත්තරෙන් ඒ පැහැදීමත් මට නැති වුණා. ඇයි? ඔව් කියන්නෙත් නැහැ, නෑ කියන්නෙත් නැහැ. අර ඒ කාලේ තිබ්බා මට මතක විදියට සංජය බෙල්ලට්ටි පුත්තගාව. ওই වගේ ආන්ද ක්‍රමයට ලිස්සල යන එකක්. එයාගෙන් අහනවා කට්ටිය ඇවිල්ලා කර්මයක් තියනවද කියලා. මෙයා කියනවා කර්මයක් තියෙනව කර්මයක් නැහැ. හරි? අමරාවික්කේපවාදය. දෙපැත්තම දාලා ලිස්සල යනවා. දැන් බුදුහාමුදුරුවෝ ඒකම නෙමෙයිද මේ කරලා තියෙන්නේ? සබ්බං අත්ථීති ඒකං අන්තං. හරි? සබ්බං නත්ථීති ဒ ුතියං අන්තං. සියල්ල ඇතයි කිව්වත් අන්තයක්, නැතයි කිව්වත් අන්තයක්. හරි ප්‍රශ්නයක් නේ. අමරාවික්කේපවාදය නෙමෙයිද? පින්වත්නි සියල්ල ඇතයි කියන්නත් බෑ. සියල්ල නැතයි කියන්නත් බෑ. ලෝක ධර්මතාවය වචන වලින් කියන්න බැරි ප්‍රකාශනයක්. ඒක අවබෝධ කළ යුත්තක්. මේක තේරුම් ගන්නකො මම තව ටිකක් මේ නිවන ගැන කියන්නම්. සියල්ල ඇතයි කියන්නත් බෑ, සියල්ල නැතයි කියන්නත් බෑ. ඒකයි කිව්වේ නිවන ඇතයි කියන්නත් බෑ. ඇයි? නිවනක් තියෙන තැනක් නැහැ. නිවනක් නැතයි කියන්නත් බෑ. ඇයි? නිවනක් තියෙනවා. අත්ථීති ඒකං අන්තං නත්ථීති ဒ ුතියං අන්තං. පින්වත්නි තවත් එකක් එනවා. එතකොට අහනවා සියල්ල ඇත්තේද වේද නැත්තේද වේද? එහෙම කියන්නත් බෑ. එහෙනම් ඇත්තේද නොවේද නැත්තේද නොවේද? එහෙම කියන්නත් බෑ. පින්වත්නි ඔය හතරම ඉක්මවපු ප්‍රකාශනයක්, අවබෝධ කරගත යුතු ප්‍රකාශනයක් නිවන කියලා කියන්නේ. මගේ රත්තරන් පින්වතුන්ලා හොද්දට මතක තියාගන්න, දුවන දිවිල්ලකින් නම් නිවෙන්න බෑ. අපි භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා තියෙනවා, කමටහන් දීලා තියෙනවා. ගිහි පින්වතුන්ලා කෙරෙහි ඇත්තේ දිවීමක් මිසක් නැවතීමක් නම් නෙමෙයි. බොහෝ දෙනෙක් නවතින්න කැමති නෑ. හැමෝම කැමති. දැන් අපිට ඇවිල්ලා සමහරු කියනවා බණ වලට වැඩම කරාම, "හාමුදුරනේ මම මේ ගමේ වැඩිහිටි සමිතියේ සභාපති." මොකක්ද කියන්නකෝ ඒක? "මම මේ ගමේ දායක සභාවේ ලේකම්." ඔබට තේරෙනවද මම මේ කියන්නේ? හදිසියෙවත් අග්‍රශ්‍රාවක තනතුරක් එහෙම ලැබුණා නම් ආයි පෘථග්ජන වෙනවා. ඒ කියන්නේ
නේද? එක අඟලක් උඩ යන්න පුළුවන්කම ලැබුණා නම් වෙනස් වෙනවා. මේ හොද්දටම පන්සලේ ඉන්න අපිට ගිලන්පස එක දෙන්න කප්පියම් කරන්න දන්න ආවහම මුතු කුඩේ අල්ලන හේවිසි ගහන තාත්තලා ළඟට ඇවිල්ලා කියනවා මං ධර්මාචාර්ය විභාගෙත් සමත්. මේ පන්සලේ මං හැම පොයකටම සිල් ගන්නවා. ඔබට පේනවද? ඒ සංකල්පනාවත් එක්ක පින්වත්නි ඔබට ලැබෙන්නේ මේ භවයේ නැවතීමක්. නැවතීමෙන් නිවන් දකින්න බෑ. මාන්නය කියන එක සියුම් වේශයෙන් එනවා. ඒක කඩා ගන්න නම් මගේ රත්තරන් පින්වත්නි ඔබට සිද්ධ වෙනවා මේ ධර්මතාවයන් පරිස්සමෙන් අවබෝධ කරගෙන වටහාගෙන ඔය ඉන්න තැන්වලම නවතින්න. මේ බවුන් පැලස්ස කියන රත්තරන් භූමිය ඔබට නවතින භූමිය විදිහට පත් කරගන්න දුවන භූමියක් නම් කරගන්න එපා. අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මේ භූමිය ඔබට රත්තරන් භූමියක් බවට පත් කරලා දෙයි. ඔබත් මේකට ඇවිල්ලා කරුණා කරලා දුවන්න නම් ලෑස්ති වෙන්න එපා. එයි දන්නවද මේ රටේ හරි අමාරුයි භාවනා කරන්න තැනක් හොයාගන්න. භාවනා කරන්න තැනක් හදාගන්න. කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න. මේ ඉදිවෙච්ච භූමිය පින්වත්නි පූජනීය ස්වාමීන් වහන්සේට නෙමෙයි මේ රටේ භාවනා කරන්න කැමති සියලුම පිරිස එකතු වෙලා රකින්න ඕනි භූමියක්. මේක තමයි ඔබට වැටිලා ඉන්න තියෙන භූමිය. මේක තමයි ඔබට භාවනා කරන්න ලැබෙන භූමිය. පින්වත්නි මම මේක කියන්නේ මෙතනට ඇවිල්ලා නම් දුවන්න ලෑස්ති වෙන්න එපා. නවතින්න ලෑස්ති වෙන්න. ඔබට තේරෙනවද මම මේ කියන එක? අද බෞද්ධයන්ට නිවන අහිමි වෙලා තියෙන්නේ ඇයි? මේ ලෝකේ ලස්සනම ත්‍රිපිටකයේ තියෙන අපිට පිරිසිදුම හොඳටම ගාථා සජ්ජායනා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා වැඩි ඉන්නේ මේ රටේ. සිංහල භාෂාව කියන්නේ පාලි මව කරගෙන තාත්තා සංස්කෘත කරගත්තු භාෂාවක්. අපිට කිසිම පාලි වචනයක් උච්චාරණය කරන්න තරම් අමාරු නෑ. පුප්ප බලන්නකො පුෂ්පය කියලා කිව්වේ. මරණයට කියන්නේ මරණ කියලා. එහෙම භාෂාවක් අපිට ලැබිලා තියෙන්නේ. සමහරක් වෙලාවට සමහර රටවල් වල තියෙන අදත් ත්‍රිපිටකයේ වැරදි තියෙනකොට එක අකුරක්වත් වෙනස් නොකර නිවැරදිම ත්‍රිපිටකයේ මේ රටේ තැන්පත් වෙලා තිබ්බත් නිවන් දකින්න පිරිස අඩු වෙලා තියෙන්නේ ඇයි? ඇයි පින්වත්නි? ඒගොල්ලෝ මේ නිවන ගැන දන්නේ නැහැ. පින්වත්නි සංසාර ජීවිතේ නැවැත්මක් නැතුව එක දිගටම යන සත්වයා නැත්තම් පරමාර්ථයෙන් කිව්වොත් කම්මං කෙත්තං විඥානං බීජං කර්මීය ක්ෂේත්‍රය කරගෙන විඥානීය කියන බීජය වපුරගෙන යන සත්වයා මේ නාම රූප මේ ජීවිතේ නිරුද්ධ වීමත් සමගම මොකද වෙන්නේ? ආපහු සැරයක් උප්පත්තිය ලබනවා. නාම රූප දෙක දැන් මේ රූපය කැඩිලා ගියාට මේ ශරීරයේ තියෙන නාම પરම්පරාව ගිහිල්ලා තවත් බැහැ ගන්න පුළුවන් රූපයකට බැහැ ගන්නවා. ඒක ස්කන්ධ පහකට නැත්තම් පංචස්කන්ධයකට බැහැගත්තොත් අපි කියනවා පංචවෝකාර භවයක් සකස් වුණා කියලා. සමහරක් වෙලාවට පංචවෝකාර භවයම නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ඇති වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට රූපය විතරක් ඇති වෙනවා. ඒවට කියනවා ඒකවෝකාර භව. එක ස්කන්ධයයි තියෙන්නේ. අසඤ්ඤිතලවල රූපය විතරයි. සමහර වෙලාවට චතුවෝකාර භව. රූපය නැතුව වේදනා සංඥා සංකාර විඥාන කියන හතර ඇති වෙනවා. ඒවට කියන්නේ අරූපී ලෝක කියලා. ඒ වගේ කොහේට හරි ස්කන්ධවලට අපි බහිනවමද නැද්ද? බහිනවමයි. අනේ අපි ආපහු උපදින්න එපා කියලා බෝධි පූජා තිබ්බට වැඩක් නැත. සමහරු කියනවා මල් පූජා කරනකොට හාමුදුරුවනේ මං නම් හිතනවා මං ආයි උපදින්න එපා කියලා. මල් පූජා කරලා ඉපදින්න එපා කියලා හිතුවට ආයි උපදින්න නැතුව ඉන්නවද? එහෙනම් බුදුහාමුදුරුව අපිට දේශනා කරයිද අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති කියලා. නේද? එහෙනම් ලේසියෙන්ම භාගතුන් වහන්සේ පූජේමි බුද්ධං කුසුමේන නේන කියලා නිකන් ඉන්නවා. ඒ නිසයි මම අර මුලට ආවේ නිකන් රැල්ලක් බවට පත් කරගෙන මේ ශාසනය නිවන් යන්න බෑ මගේ රත්තරන් පින්වත්නි. නාම රූප දෙකෙහි මොන වගේද? නාම රූප දෙකෙහි ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන හතර. මොනවද? ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන හතර මනාව අවබෝධ කරගත්තොත්
අහලා තියෙනවද මොනවද කියලා? මොනවද අපේ ඒ කෑම જાතියේ? ඒක කෑම જાතියක් නෙමෙයි. ශාසනයේ තියෙනවා ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා. දවසක ධර්මදේශනාවකින් විස්තර කරලා දෙන්නම්. ලක්ෂණය කියලා කියන්නේ රූපවල ලක්ෂණය. දැන් උදාහරණයක් විදිහට පටවිය ගන්නකො. පටවියේ ලක්ෂණය තමයි රළු ගතිය. හරි. තේජෝ ධාතුවේ ලක්ෂණය තමයි උණුසුම් සීතල ගතිය. අන්න ඒකට කියනවා නාම රූපවල ලක්ෂණය කියලා. රස කියලා කියන්නේ මේ කෘත්‍ය සහ සම්පත්තිය. ඉතින් මේවා ටිකක් අමාරුයි එකපාර වැටෙනකොට. මතක තියාගන්න දඟලන්නත් එපා. තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ. කෘත්‍ය සහ සම්පත්තිය කියන එකට තමයි රස කියන්නේ. සීලය ගන්න. සීලයේ කෘත්‍ය තමයි අකුසල් ධර්ම දුරු කරන එක. සීලය මොකද්ද කරන්නේ? අකුසල් ධර්ම දුරු කරන්නේ සීලයෙන්. සීලයෙන් ලැබෙනවා මහා සම්පත්තියක්. මොනවද? ලොකු ගයක්. ලස්සන කාර් එකක් නෑ. සීලයෙන් ලැබෙන සම්පත්තිය තමයි නිර්වද්‍ය ගුණය. මොකක්ද? තමන් නිවැරදි කියන තෘප්තිය තමන්ට ලැබෙනවා. ඒ තමයි සීලෙන් ලැබෙන රසය. ඒ වගේ පච්චුපට්ඨාන පදට්ඨාන කියලා දෙකකුත් තියෙනවා. මේවා තේරුම් ගත්තාම අපිට තේරෙනවද? මේවා තේරුම් ගැනීමට කියනවා භාවනාව කියලා. එතකොට භාවනාව කියන්නේ පැත්තකට ගිහිල්ලා ඇස් වහගෙන අත් බැඳගෙන ඉන්න එකට එහෙම නෙමෙයි. කුසල ධම්මේ භාවේති වඩ්ඩේති ති භාවනා. කුසල ධර්මයන්ගේ වැඩිමයි භාවනාව. තේරුණාද? කුසල ධර්මයන්ගේ භාවිතයයි භාවනාව. කුසල ධර්මයේ කියලා කියන්නේ රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ. රාග, ද්වේෂ, මෝහ දුරු කරන ක්‍රමවේදය. පින්වත්නි, මට මේක කියන්න සංගීත බලන්න ගියාට රාගය දුරු වෙනවද? නැත. ටීවී බැලුවට රාගය දුරු වෙනවද? ලොකු දන් දුන්නට රාගය දුරු වෙනවද? දුරු වෙන්න උපනිශ්‍රයක් වෙනවා. හැබැයි දුරු වෙන්නේ අනුශය වශයෙන් තියෙන රාගය ඒ වාගෙන් දුරු කරන්න බෑ. සමහරුන්ට බණ ඇහෙනකොටම නිවන් දකින්න පුළුවන්. ඒ සංසාර ජීවිතේ මේවා පුරුදු කරලා අර කිරිවවුලුන්ගේ කතාව කරලා අපයට බණ පද දෙක ඇහෙනකොට මේ ධර්මතාවයන් තේරෙනවා. හැබැයි සමහර ඉන්නවා මැටි ගුලි වගේ ඒගොල්ලෝ නිකන් කල අනිත් පැත්ත හරවල වගේ තමයි ඉන්නේ. කලයක් අනිත් පැත්ත හරවල ජීවත් මේ වතුර පෙරෙව්වට වැඩක් ඇයි? පිරෙන්නේ. පින්වත්නි, මේ ඔබ ඔහොම දකින්නකොට මට ඇත්තටම හිතෙන්නේ කලවලට බණ කියනවා කියලා. ඒ කියන්නේ මේ මං දැකලා තියෙනවා එහෙම කල. ඉඳලාමත් කලයක් තමයි අනිත් පැත්ත හැරලා තියෙන්නේ. උක්කුංජ පඤ්ඤ අවකුංජ පඤ්ඤ. ඒක තියෙනවා මගේ භාෂාවක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. සමහරු ඉන්නවා බණ අහලා නැගිටිනකොට බණ ටික ඔක්කොම බිම. බණ අහනකොට අහන් ඉන්නවා හොඳටම. නැගිටිනකොටම බිම. සමහරු ගෙදර ගියාම හලනවා. සමහරු කියනකොටත් ඔයේ ඉන්නවා මිසක් තේරුම් ගන්නෑ. සමහරු කියනකොටත් තේරුම් අරගෙන යනකොටත් අරගෙන යනවා. ඔය ಜಾති හතරෙන් ඔබ කොයි ಜಾතියේ විය යුතුද? ඔබ කොයි ಜಾතියද කියලා ඔබම තේරුම් ගන්න බලන්න. මන්නම් මගේ නම් මේ අත්දැකීමේ මට අහුවෙලා තියෙන්නේම අනිත් පැත්ත හරවපු කල. ඒකේ යට විතරක් නෙමෙයි හිල් තියෙන්නේ. උඩත් හිල් තියෙනවා. බලමු තව ටික කාලයක් යනකොටවත් වතුර බින්දුවක් හරි පුරෝගෙන කෙනෙක් ඇවිල්ලා අපේ ස්වාමීන් වහන්සේ මම දැන් සම්මස්සන ඥානිය උපදවා ගත්තා. මම දැන් උද්‍යව ඥානිය උපදවා ගත්තා. මම දැන් බංගහනුපස්සනාවට භාවනාවයි කරන්නේ. මම දැන් නිබ්බිදානුපස්සනා ඥානයේ භාවනාවයි කරන්නේ කියලා කෙනෙක් කියනකම් අපි ඇඟිලි ගැනගෙන ඉන්නවා. හැබැයි හැමෝම ඇවිල්ලා අහන්නේ හාමුදුරුවනේ මස් මාළු කැපද? මේ ඕන දේවල් බුදු පිළිමේ තියන්න ඕනේ කොයි පැත්තටද? බුද්ධ පූජාව 6ටද තියන්න ඕනේ 6ට කලින්ද 6න් පස්සේද? බුදු පිළිමේ ඇතුලේ තියෙන එකද වඩා හොඳ එළියේ තියෙන එකද? බලන්න අපි ධර්ම සාකච්ඡාවක් තියමු. ඔබේ ප්‍රශ්න තමයි ඕවා. කිසිම කෙනෙක් ධර්ම සාකච්ඡාවකදී අහලා තියෙනවද හාමුදුරුවනේ උද්‍යව ඥාණයෙන් බංගානුපස්සනාවට වැටෙන්නේ කොහොමද?
මුංචිතු කම්මිතා ඥානියෙන් එහා පැත්තේ ඥානියට යන්නේ කොහමද? පින්වත්නි මම ඒකයි කිව්වේ. ඔබ යන්නේ නාම රූප නවතින ගමනක නෙමෙයි. තේරුණාද කියන එක? මේ බයිනවා එහෙම නෙමෙයි. හොඳටම බයිනවා. ඔබ යන්නේ නාම රූප නවත්වන පැත්තකට නෙමෙයි. ඔබ දිහා බලනකොට දැනෙනවා සැබවින්ම බොහෝ බෞද්ධයෝ හෝ අබෞද්ධයෝ බණ අහන භාවනා කරන යන්නේ නාම රූපවල පැවැත්මේ පැත්තටයි. පින්වත්නි නිවන කිසිම දෙයක් නැහැ. මේවා හොඳට තේරුම් ගන්න. නිවන කිසිම දෙයක් නැහැ. එතකොට හාමුදුරනේ නිවන් දකින්න එක කොහොමද සැපක් වෙන්නේ? හිතන්න ඔබ වැඩියෙන් කැමති ඔබට මොනවා හරි ලැබෙනවටද ඔබට නැති වෙනවටද? ඔබ නිකන් කල්පනා කරන්න. ඔබේ හිත වඩා කැමති ඔබට යමක් ලැබෙනවටද නැති වෙනවටද? ලැබෙනවටනේ කැමති. නැති වෙනවට කැමති නෑනේ. හිතන්න නිකන් ඔබේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක වැටෙනවාද? කැමතිද? කැමති නෑ. හැබැයි ඔබට කාගේ හරි ෆෝන් එකක් වැටිලා තියලා හම්බෙනවා. ඒකට කොහොමද? ඒකට කැමති. ඔබ කැමති ලැබෙනවටද නැති වෙනවටද බලන්න. තේරුණාද? පියනි නිවන කියන්නේ අමුතුවෙන් එකක් ලැබෙන තැනක් නෙමෙයි. මොකක්ද? නැති වෙන තැනක්. එතකොට හාමුදුරනේ මොකක්ද ඕකේ තියෙන සැපේ? පින්වත්නි නැතිවීමමයි සැපය. මොකක්ද? නැතිවීමමයි සැපය. පින්වත්නි ඔබ දන්නේ තමන්ගාවේ තියෙන ඒවා නැති කරගෙන සැප ලබන්නේ කොහොමද කියලා. මොකද ඔබ පොඩි කාලේ නම් පුරුදු උනේ නැති දේවල් ලබාගෙන සැප විඳින ක්‍රමවේදයක්. එහෙම නේද? නැති දේවල් ලබාගෙන සැප විඳින්න පුරුදු වුණා මිසක් තියෙන දේවල් දීලා සතුටු වෙන්නේ කොහොමද කියන එක ඔබ පුරුදු කළා නෑ. තියෙන දේවල් ගිනි තියලා නැති කරලා පුච්චලා දාලා සතුටු වෙන්නේ කොහොමද කියන එක ඔබ ඉගෙනගෙන නෑ. මේවා අහලා ගෙදර ගිහිල්ලා ගෙවල් ගිනි තියන්න එපා. මේවා හොඳට නුවණින් තේරුම් ගන්න. පස්සේ ඉන්නකො බලන්න ගිනි තියලා ඒකෙත් සැපක් තියනවද කියලා. ඔය පින්වතුන්ලා එහෙම කරනවා. හරි. පින්වත්නි මේ නාම රූප දෙක යම් තැනක පවතිනවා නම් මේ නාම රූප දෙක පුදුම දුකක්. මේ ජීවිතේ මේ ඔබට ලැබිච්ච ජීවිතේ තව ටික කාලයයි ඔබට ඔහොම කකුල් දෙකෙන් හිටගෙන ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. පින්වත්නි මේ ජීවිතේට නහයෙන් කටින් බටයක් දාන දවසට මල මූත්‍රා මාර්ගවලට බට දාන දවසට මිනී ශාලාවේ පිටිපස්සට එක්කන් ගිහිල්ලා ඔබේ යටකටු කඩන දවසට ඔබට තේරෙයි මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. යන්න රාගම වකුගඩු බද්ද කිරීමේ ඒකකයට එතන ඉන්නවා වකුගඩු දන් දීපු වකුගඩු බද්ද කරන්න ආපු අය. දෙගොල්ලොත් එක්කම කතා කරලා බලන්න. වකුගඩු බද්ද කරපු අය මට කියලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ ඇඟ ඇතුළට කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ අමාරුයි. කොහොමද වේදනාව? ඇඟ ඇතුළට කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ අමාරුයි. නහයෙන් බටයක් දාන එක ලේසි කියලා හිතන්න එපා. වෛද්‍යවරු එතකොට අර ඉන්න චූටි නර්ස්ලා දැන් පුංචි ළමයින් ඉන්නේ පින්වත් ඒ කට්ටිය මේ අපිව හුරතල් කර ඉන්නේ නැහැ. ගියාම අත් දෙක අල්ලගත්තා දෙන්නේ. කකුල් දෙක අල්ලගත්තා දෙන්නේ. අර බටේ ග්‍රේස් ටිකක් දැම්මා. ඔබාගෙන කියලා. මං දකින මේ මනුස්ස ජීවිතයේ අමාරුම වේදනාව තමයි ඒක. යන්න මහරගම අපේක්ෂාරෝහලට මූණෙන් භාගයක් දිය වෙච්ච ළමයි ඉන්නවා. ප්ලේට්ලට් ටික ඉල්ල ජීවිතේ පොරකන ළමයි ඉන්නවා. යන්න කොළඹ ICU එකකට. ඔබට මම මේ බණ ටික කියනකොට ඔබ මේ බණ ටික අහනකොට හුස්ම ගන්න ඔට්ටු වෙන මිනිස්සු මේ වෙලාවෙත් ICU වල ඉන්නවා. මේ මනුස්ස ජීවිතයේ කෙලවර එහෙම තනක්. නිකන් මැරෙන්නේ නැහැ. දෙන්න පුළුවන් උපරිම දුක් දීලා බිඳවලයි අපිට මරණය කියන්නේ. මහ මුහුද ගිලුනහම මූණ වැලිවල වැදිලා සෙම මොලේට වතුර ගිහිල්ලා නහයෙන් කටින් ඇස් වලින් වතුර එළියට සෙම එළියට ඇවිල්ලායි මැරෙන්නේ. ලේසි පහසු එකක් නෙමෙයි. බෙල්ල වල දා ගන්නවා කියන එක හිතන තරම් ලේසි නෑ. උගුරට හිර වෙනකොට ආයිත් හිතෙනවා එල්ලෙන්න. හැබැයි ඒ වෙනකොට ස්ටූල් එක වැටිලා නිසා දුක් විඳලා මැරෙන එක විතරයි කරන්න තියෙන්නේ. කෝච්චි එකට පැනලා කෑලි කුඩු වෙලා මැරෙන එක ලේසි පහසු එකක් නෙමෙයි. ඒවා පින්වත්නි ජීවිතේ මහා වේදනාවක්. ඒ නිසා මේ නාම රූප වලට ප්‍රතිෂ්ඨාපනයක් මනුෂ්‍ය ජීවිතේ නැහැ. හරිද? ඒ නිසයි මේ නාම රූප දෙක මනුෂ්‍ය ජීවිතේ එපා කියන්නේ. එතකොට
හිතන්න මනුස්ස ජීවිතේ වැඩක් නැත්තම් නාම රූප දෙකට ඊට යට තියෙන සතර පායෙන් පළක් තියෙයිද? නේද? දැන් මං හැමදේම කියන එකක් තිරසනුන් වෙලා ජීවත් වුණොත් අපේ ආරණ්‍ය සේනාසනේ බල්ලෙක් හිටියා. ඔය බල්ලගේ පිටේ තිබ්බ තුවාලය. පිටේ තිබ්බ මේ තුවාලය. මේ පිටේ තිබ්බ තුවාලේ හොඳ වෙන්නේ. ඇයි? බල්ලට එයාගේ තුවාලේ ලෙවකා ගන්න විදිහක් නැහැ. තුවාලේ තියෙන්නේ පිටේ නිසා. අපිට ලෙව කන්නත් බෑනේ. ඒ නිසා බෙහෙත් පුළුවන් තරම් දැම්මා. හැබැයි ටික දවසක් බලනකොට පිටේ තිබ්බ හිල පින්වත්නි රුපියල් 5 කාසියක් වගේ ලොකු වෙලා. බලනකොට පණුව ඇතුලින් එහාට මෙහාට යනවා පේනවා. මේ සතා රෑ තිස්සේ බෙරිහන් දෙනවා. මම බොහෝ වෙලාවට ධර්ම දේශනා ඉවර කළා රෑ මැද යනකොට මෙයා කැලේ මැද්ද ඉඳලා පුදුම දුකින් බෙරිහන් දෙනවා පින්වත්නි. එයාට ඒක රිදෙනවා ඇති. පින්වත්තුලා නිකන් හිතන්න බල්ලෙක් වෙලා උපදිනවා කියන එක ලේසිපාසු කාරණාවක්ද කියලා. ওই බල්ලෙක්ගේ කිනිතුල්ලෙක් කන එක. දැන් ওই පින්වත්තුල්ලව කිනිතුල්ල කාලා තියෙනවද? ওই පින්වත්තුල්ලගේ ඇඟේ කොහෙන් හරි කිනිතුල්ලෙක් කූඩැල්ලෙක් එල්ලිලා ඇති. පින්වත්නි ওই කිනිතුල්ල කෑවහම ඔය ආරණ්‍ය සේනාසන වල කිනිතුල්ල හරියට ඉන්නවා බිම්බල. ඒ කිනිතුල්ලව මෙහෙම කරලා ඇදලා එළියට දානකොට දාලා පදවියෙන් දාලා කොළඹ ඇවිල්ලා බණ කියනකොටත් කසනවා රිදෙනවා. හිතන්න එක කිනිතුල්ලෙක් අයින් කරලා අපිට මිනිස්සු වෙලා එච්චර රිදෙනවා නම් බලු පැටියෙක් කරන් එයාගේ කන ඇතුළ බලන්න. මගේ පිංගුතුල හිතන්න නිකන් ඔබට ඒ වගේ ජීවිතයක් ලැබුණොත් ඔබේ කන ඇතුළට කිනිතුල්ලෙක් ගියා වගේ ඔපරේෂන් කරලා අයින් කරන්න වෙන්නේ. බල්ලෙක්ගේ කනක් ඇතුලේ බොහෝම කලාතුරකින් තමයි කෙනෙක් මැක්කෙක් කිනිතුල්ලෙක් ගලවන්නේ. නිකන් ඒ වගේ ජීවිතයක් ලැබුණොත් වෙනත් තිරසන් ජීවිතයක් ලැබුණොත් සතර අපායේ පින්වත්නි කොහේවත් නාම රූප වලට ප්‍රතිෂ්ඨාපනයක් නැහැ. සසර දුකයි කියන්නේ ඒකයි. තේරුණාද? පින්වත්නි ඔබට ගෙවල් දොරවල් නැති එක නෙමෙයි දුක. ඔබට ගෙවල් දොරවල් තියෙන්න පුළුවන්. හොඳ දූ දරුවෝ ඉන්න පුළුවන්. යහපත් භාර්යාවක් ස්වාමියෙක් ඉන්න පුළුවන්. සසර දුකයි කිව්වේ ඒවට නෙමෙයි. සසර දුකයි කිව්වේ මේ නාම රූප දෙකට ප්‍රතිෂ්ඨාපනයක් පිළිටීමක් නැහැ. නිකන් හිතන්නකෝ දැන් ඔය මනුස්ස ලෝකේ සතර අපායි දිව්‍ය ලෝකෙ පැත්තට පැනගත්තොත් කොහොමද? එහෙනම් ටිකක් හොඳයි නේ. ඇයි? ඒ පින්වත්නි කොච්චර හොඳද? නිම්මාන රතියට ගියාම හිතපු ගමන් ලැබෙනවලු. කැමති නැද්ද පයින්න? කොන්ක්‍රීට් කණු දාන්න නැහැ. බවුන්ඩේෂන් වලවල් කපන්න නැහැ. හිතපු ගමන් ලැබෙන. හොඳ නැද්ද? හොඳයි. ප්‍රශ්නය තමයි ස්ථිර නැතිකම. ඒකේ ටික කාලයක් ඉඳලා Tamange හිතේ ඕග ධර්ම තියෙන නිසා මොනවද? ඕග ධර්ම ගැන දැන් දන්නවා. ඕග ධර්ම හිතේ තියෙන නිසා නැත්තම් සැඩ පහරට අහු කරන ලෝභාදී චෛතසික ධර්මයන් තියෙන නිසා දිව්‍ය ලෝකෙන් පෙරහිලා කඩියෙක් වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. පණුවෙක් වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ නිසා පින්වත්නි මනුෂ්‍ය ලෝකයේ සහ සතර අපායේ චාතුම් මහරජිකය තාවතින්සය යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවාර්ථය කියන සදෙව් ලෝකයේ මේ කාම භූමිය කොළහේ නාම රූප දෙකේ සැනසීමක් නැහැ. අනේ තියෙනවා නම් අපිටත් කියන්න අපිත් එන්නම්. මොකද මේ නාම රූප දෙකට කොහේ හරි සැනසීමක් තියෙනවා නම් ලෝකේ නිවනක් කියලා එකක් පැනෙන්නේ නැහැ. නාම රූපවල ආස්වාදයක් තියෙනවා. නමුත් ආදීනවයම වැඩි. ඒකයි. දවස් හමුදාවේ ඉන්න පුතෙක් ගන්නකො. හමුදාවේ ඉන්න පුතෙක් දවස් 10ක් විනෝද වෙන්න දවස් 45ක් වැඩ කරන්න ඕනේ. දවස් 10යි විනෝදය වැඩ කරන්න ඕනි 45ක්. වාසීද අවාසීද? අවාසී. සාධාරණයිද අසාධාරණයිද? අඩුම 50-50 වත් තියනවා නම්. එනේ 45ක් වැඩ කරාම 45ක්වත් විවේකී තියෙනවා නම් මේක කොච්චර අසාධාරණද? උදේ නැගිටින අම්මා 8ට වැඩටත් ගිහිල්ලා 5ට ගෙදර ඇවිල්ලා 6ට 7ට වොෂ් එකක් දාගෙන පැය ගාණක් මහන්සි වෙලා එයාට විවේකී ලැබෙන්නේ 7 ඉඳන් 9 විතර වෙනකන් විතරයි. ඔබ උදේ ඉඳන් මහන්සි වෙන්නේ පැය දෙකක් රෙස්ට් කරන්න. ඒ දෙකෙත් ඔබට රෙස්ට් කරන්න දන්නේ නැහැ. ඔබ කරන්නේ ටීවී එක දාගෙන අනුන්ගේ ඕපාදූපයක් බල ඒ වාගේ දුක හිතෙන දෙයක් ගියොත් රෙස්ට් කරන්න තියෙන වෙලාවෙත් අඬනවා. හරිද? බලන්නකෝ ඔබ දුකට පුරුදු වෙලා තියෙන්නේ. ඔබ මේ දුකට කැමති.
ඔබ මේ භවයට කැමති. දැන් ඔය ඇත්ත කැමති නෑ. මට කියන්න දරුවෝ ලැබීම සපද්ද දුකද්ද? දුක. ඔන්න දැන් බිත්තර තම්බනවා කියලා හිතන්න. බිත්තර තම්බනකොට කවුරු හරි කියනවා මේ බිත්තර තම්බන්න එපා. ඕවගේ පැටවු මැරුණොත් ඕගලන්ට සසරේ කවුරු නැති වෙයිද? දරුවෝ නැති වෙයි. දැන් අපි මොකද කරන්නේ? බිත්තර තම්බන එක පැත්තකින් තියන්නකෝ. අර බලු පැටවු බැල්ලි පැටවු ඔපරේෂන් කරනවා නේද? පැටවු හම්බෙන්නේ නැති වෙන්න. ඔන්න ඔය ඇත්තෝ ගෙදර ඉන්න බැල්ලිව නැත්නම් බල්ලගේ ගැහණු සතාව බැල්ලි කිව්වම කැතයිනේ. අල්ලලා ඔපරේෂන් කරන්න යනවා. මං බණකට කියන ඔය ඇස්සේ ඕවා කරොත් ඔබට සසරේ දරුවන් නැති වෙයි. මොකද කරන්නේ? ඔපරේෂන් කරනවද වහාම නවත්තනවද? පින්වත්නි, ඔබ මම නම් ලංකාව වටේම ගිහිල්ලා ඉන්න ඔක්කොම බැල්ලි පැටව ඔපරේෂන් කරනවා. ඇයි? දෙයි හාමුදුරුවනේ සසරේ දරුවන් නැත්තම් ඒක මොනසා සැපක්ද? නේද? කොයි සහ දුක් ගොඩක කෙලවරක්ද? එවුන් ඇඟේ මල මුත්‍රා කරනකොට ඒවා පීද ඉන්න ඕනේ. ලොකු වෙලා ඉස්කෝලේ යනකොට ඒවා පස්සෙන් දුවන්න ඕනේ. 16ක් 17ක් වෙලා අපිටම කෙනෙහිලිකම් කරනකොට ඒවා දරා ගන්න ඕනේ. ආයි දරුවෝ මුණුබුරෝ උස්සන් එනකොට පොල් කටු තියාගෙන ආයි නාවන්න ඕනේ. කොයි තරම් දුක් ගොඩක කෙලවරක්ද? නේද? හැබැයි ඔබට මං කියන එක තේරෙනවද? ඔබ කැමති නාම රූපවල පැවැත්මට මිසක් නාම රූපවල නැවැත්මට නෙමෙයි. ඒ නිසා පින්වත්නි, නිවනේ තියෙන සැපය තමයි ඔය කාම භූමිය 11ෙම සැප නැහැ. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. රූපී 16යි අරූපී 4යි. ඒ 20යි දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි සතර අපායයි එකතු කරාම කියනවා භූමිතල 31ක් තියෙන 31 භූමිතලයක් කියලා. එක සක්වලක් කියලාත් කියනවා. පින්වත්නි, ඔය 31 භූමිතලයෙන් එක තැනක හරි නාම රූප වලට ප්‍රතිෂ්ඨාපනයක් තියෙනවා. නාම රූප දෙකේ සැනසීමක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි, මං නුඹලාට කිසිම දවසක නිවන් දකින්න කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න, අපිට ආයි ගවේෂණය කර ඉන්න දෙයක් නැහැ. ඉන්න කාලයක් නැහැ. ඔබ තීරණයකට එන්න. අපි ඔබ බලෙන් නිවන් දක්කන්නේ නැහැ. අපි මේ බුදුන්ගේ පණිවිඩය කියනවා විතරයි. ඔබ නිවන් දැක්කත් නැතත් අපිට වෙන ලාභයකුත්, දැක්කොත් ඔබට, නොදැක්කොත් ඒත් ඔබට. ඔබට ඕනනම් මේ නාම රූපවල පැවැත්ම එන්න අපි ඒකත් කියලා දෙන්න. හැබැයි ඔබට ඕනනම් මේ නාම රූපවල නැවැත්ම ඔබ දන්නවද? ඒකත් තියෙන අපි ගාව. පැවැත්මක් තියෙන අපි ගාව, නැවැත්මක් තියෙන අපි ගාව. මේ ඒකනේ පතිපූජිකාව වෙනවා භාගතුන් වහන්සේ ගාවට. ඇවිල්ලා අහනවා, ස්වාමීනි, මගේ අර හිටපු මහත්තයා ගාවට යන්නේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේ කිව්වද ඔහොම ඉන්නවා සබ්බං අනිත්තං නිවන් දකින්නවා කියලා නේ? මේ තීරණය ගන්න ඕනි ඔබ. ඔබ එක්ක තීරණයක් ගන්න ආයි මනුෂ්‍ය ලෝකෙට එනවද? ඇවිල්ලා වැඩක් නැහැනේ. ඒකයි ප්‍රශ්නේ. ලෙඩ වෙනවා නම්, වයසට යනවා නම්, මැරෙන්න වෙනවා නම්, ඒකත් ජරා දුක් විඳලා නම් වෙන්නේ. වැඩක් නැහැ මේ ජීවිතේ. එක්ක බල්ලෙක් වෙනවද? ඌරෙක් වෙන්න කැමතිද? රාජලියෙක් වෙන්න කැමතිද? ගැරන්ඩියෙක් වෙන්න ඔබ තීරණයකට එන්නේ. අසුර ලෝකෙට යනවද? പ്രേත ලෝකෙට යනවද? දිව්‍ය ලෝකෙකට යනවද? පින්වත්නි, ඇත්තටම දිව්‍ය ලෝකේ හොඳයි. අයි බොරු කියන්න ඕනේ නෑනේ. ප්‍රශ්නේ තියෙන්නේ එතන ස්ථිරණය. ටික කාලයක් ඉඳලා ආයි මේකට ආවොත් මේකේ ප්‍රශ්නේ මේකයි. ආයි ඔබට මේ ඔපචුනිටි එක ලැබෙන්නේ නැහැ. මොකක්ද? නාම රූප නිරුද්ධ කරන ක්‍රමවේදය ආයි අහන්න වෙන්නේ. මොකද ඔබ ආයි එනකොට මේක බුද්ධෝත්පාද කාලයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා මේක තීරණාත්මක අවස්ථාවක්. මේ වෙලාවේ පින්වත්නි, ඔබට කොළ අතම බෙදිලා තියෙන්නේ. හරිද? ගහනවද නැද්ද කියන එක තීරණය කරගන්න. මේ අත වහලා නිකන් හිටියොත් ඊළඟ පාර කොළ බෙදද්දී ඔබට ආපහු ඕවා බෙදෙන්නේ නැත. මේ අවස්ථාව තීරණාත්මකයි. බලන්නකෝ, ඔබ වෙනුවෙන් කොයිසා මේ වගේ භාවනා මධ්‍යස්ථාන ලංකාවේ තියෙනවද? මේ බවුන් පැලස්ස කොච්චර පින් බිමක් බවට පත් වෙයිද? එනිසා මෙවැනි තැන්වලට ඇවිල්ලා Tamanගේ නාම රූප වල නැවැත්මට කටයුතු යොදා ගන්න පින්වත්නි. නිවන කියන එක පිළිබඳව හරි අර්ථකථනය ඔළුවට අරගෙන, නිවන කියන්නේ තැනක් නෙමෙයි,
මේ යන නාම රූපවල මොකද්ද? එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මේ නාම රූප දෙකෙහි නැවැත්මට කියනවා නිවන කියලා. ඒකයි මිලිඳු නාගසේන ප්‍රශ්නයේදී අහනවා මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි නිවන් දකින්නේ හටගත්ත කියන්නේ කලින් තියෙන නිවනකද? නෑ. තියෙන නිවනක් නෑ. හරි තේරුණා නේද මම මේ කියන එක? එතකොට නිවන් දකින්න කෙනා නිවන උපද්දවගෙනද? නෑ. උපද්දවගෙන නිවන් දැකීමක් නෑ. නේද? මෙන්න උපමාව. නාම රූපවල නිවීමයි. යතින්ද කිහිලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ තතෝපමං සප්පුරිසං වදාමි. පහන නිවුණා වගේ නාම රූපවල නිවීමට කියන තැනක් නිවන කියලා කියන්නේ. ඒ නිසා මේ බවුන් පැලැස්ස පින්බිම ලෝක සත්වයාගේ නාම රූප නිරෝධය පිණිස පවතින සොපින්බර දෙවුරම් බෙහෙරක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ගන්පහ බවුන් පැලැස්සේ සිට සජීවීව විකාශය වන ධර්ම දේශනාවක් ලෙස දායකත්වයේ රැගෙන කටයුතු කරන්නේ බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මල්වාන වල්ගම පන්සල පාරේ පිහිටි MF ලංකායතනයේ සේවිකාවන් පිරිසක් කියලා සිහිපත් කරලා තියෙනවා. අරමුණු වශයෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා දායක පින්වතුන්ගේ පවුලේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට, සුජීවත්ව සිටින පවුලේ ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට, මියගිය ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් අරමුණු කරගෙන මේ පින්කම සිද්ධ කරා කියලා ප්‍රාර්ථනා කරමු. නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා. සංසාර ජීවිතය සුවපත් වේවා. පැතූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා සාදු කියලා. ඒ වගේම විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා පූර්වක වෙනවා අපේ පූජනීය කල්යාණ මිත්‍ර අවසරයි නම සිහිපත් කරන්නට වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට මෙවැනි පින්බිමක් මේ ගෞතම බුදුන්ගේ ශාසනයට දුන්නු සැබෑ බුදුපුතුන් වහන්සේ නමක් ලෙස තවත් බොහෝ දෙනෙක්ගේ සිත් නිවා දමමින් ධර්ම දේශනාවන් සිදු කර මේ ස්වහසක් සංසාරයේ අතරමං වී සිටින සත්වයන්ව මේ සංසාර සාගරයෙන් මුදවගෙන ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියකින් පින්බර පින්වත් ස්වාමින් වහන්සේගේ සංසාර ජීවිතය කෙලවර කරගන්නත් ධර්ම දේශනාමය කුසලයක් ධර්ම ශ්‍රවණමය කුසලයක් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දේශකයන්න් වහන්සේට net කාර්ය මණ්ඩලයට ධර්ම ශ්‍රවණය කළ රටවාසී ලෝකවාසී සියලුම පින්වතුන්ටත් ප්‍රාර්ථනීය බෝධීන් වෙත්නම් සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා. මෙත් බෝසත් දිව්‍ය රාජානන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති සියලුම බෝසත් දිව්‍ය රාජානන් වහන්සේලා වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් වේවා. ලංකා දීපයත් සම්බුද්ධ ශාසනයත් බවුන් පැලැස්ස වෙන පින්බිමුත් තවත් চিරාත් කාලයක් ලෝකයා පිණිස ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. පදවි ශ්‍රී පුරලස්සන ගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ අපට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නට හේතු වුණේ ඇයි කියන කාරණය මනසේ පසක් කළා.
ඒ වගේම අපට දුර්ලභව ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතය තුළ අපි යා යුතු ඉසව්ව, අපි සොයාගත යුතු දේ, නැත්නම් අපි තමන්ගේ ජීවිතයට ලං කරගත යුතු දේ පිළිබඳව මනසේ පහදලා දුන්නා. දිගින් දිගට මේ ඉරිදා සිට්නෙත් අසපුව net FM රේඩියෝවෙන් ශ්‍රවණය කරන්න අපේ හාමුදුරුවෝ තවත් ඔබේ ජීවිතයේ හැල හැප්පීම් මැද්දේ ගෙවෙන ජීවිතය එක ඉසව්වකට ගෙන ආවි. ඒ තුල ඔබ හොයන්නට උත්සාහ කරන, ඔබ ලබන්නට උත්සාහ කරන ඒ උතුම් වූ නිවන් මඟ ඔබට ලබන්නට මහා වාසනාවක් අපේ හාමුදුරන් වහන්සේ ඇසුරේ ගොඩ නැගේවි. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේට ඒ කරන කුසලය නිවීම පිණිසම වේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට පරිස්කාර පූජා